හොඳයි. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. අපි සියලු දෙනාම අපි දේව වචනයට යන අද කතා කරන්න යන දේව වචනේ උන්වහන්සේ අද මට මාර්ග පෙන්වුවා කීකරු වීම සුද්ධාත්මයන්න් ලැබීමට හේතුවක්. ඉතින් එක මට බයිබල් පදයක් නිසා මට මේක පෙන්වුවේ. ඉතින් මම ඒකට තවත් කරුණු දාලා මම මේ මැසේජ් එක ඔයගොල්ලන්ට කතා කරන්න යන්නේ. ඉතින් සියලු දෙනාම මම ආදරෙන් පිළිගන්නවා. මේක බලන ඔන්ලයින් වලින් බලන සියලු දෙනාටම දෙවියන් වහන්සේගේ ආශිර්වාදෙ නිදහස් වෙන්න ඕනි. ඉතින් දේව වචනය කරන කොටගෙන ඔබට ජීවනය ලැබෙනවා. මොකද දේව වචනය ඇවිල්ලා ජීවනය තිබෙන නිසා. උන්වහන්සේ මේ පොළවට පැමිණි පළවෙනි දවසේ පළවෙනි මොහොතේ ශුද්ධාත්මයන්න් වහන්සේ ජලය මතු පිට ක්‍රියාත්මක වුණාට ජලය මතු පිට සැරිසරුවට කිසිම දෙයක් වුණේ නැහැ දෙවියන් වහන්සේගේ වචනය නිදහස් වෙනකම්. උන්වහන්සේගේ වචනය මුකෙන් නිදහස් වුණා මොකද්ද? ආලෝකය වේවා කියලා. ඒ සැනින් මුළු විශ්වයම ආලෝකය වුණා. ඉතින් අන්න ඒකයි. ඒකයි දේව වචනය ජීවමානයි බලවන්තයි කියලා කියන්නේ. ආමෙන්. ඉතින් මම කතා කරන්න යනවා කීකරු වීම සුද්ධාත්මයන්න් ලැබීමට හේතුවක්. ආමෙන්. ඉතින් අපි යමු බලන්න 1 සාමුවෙල් 15. අපි දන්නවා 1 සාමුවෙල් 15 නේද? මේ සාවුල් කියන රජුරුව අකීකරු වෙනවා. දෙවියන් වහන්සේ සාවුල් රජුරුවන්ට දෙනවා අමලෙක් වරුන්ට ගිහිල්ලා පහර දෙන්න. මොකද ඔවුන්ගේ පාපය අධිකයි කියලා කියනවා. මේ අමලෙක් වරු දෙවියන් වහන්සේට පිළිකුල් දේවල් කරා. ඉතා දරුණු පාප වුන් කරා. ඉතින් මොකද වෙන්නේ? දෙවියන් වහන්සේ මේ සාවුල් රජුරවන්ට කියන මේ අයව ගිහිල්ලා විනාශ කරන්න කියලා. ඔවුන්ගේ කිසිම කෙනෙක් ඉතුරු කරන්න එපා. සත්තු පවා ඉතුරු කරන්න එපා කියලා. මොකද එතන සත්තුත් සමග පාපිෂ්ඨ දේවල් සිද්ධ වුණා. පාපය කියන දේ සත්තු සමග මේ අමලේකවරු කරලා තිබුණා. ඉතින් මේ නිසා තමයි දෙවියන් වහන්සේ ඊශ්‍රායල් රජුරවන්ට කියන්නේ ගිහිල්ලා ඒ අයව විනාශ කරන්න කියලා. නමුත් එයා එහෙම කරේ නැහැ. ඉතින් එයා මොනවද කරේ? ඒකෙන් හොඳ අයව හොඳ සත්තුන්ව පූජා කරන්න පුළුවන් සත්තුන්ව අරගෙන ඇවිල්ලා දෙවියන් වහන්සේට පූජාවක් කරන එක හොඳ දෙයක් නේද? දෙවියන් වහන්සේට පූජාවක් කරන්න සත්තු එයා ඉතිරි කරගන්න හොඳ සත්තු. එතකොට අමලෙක් වරුන්ගේ රජුරුවන්ව අල්ලගෙන එනවා. ඉතින් අපි දැන් බලමු මේ එක සාමුවෙල් 15 10 වෙනි පදේ ඉඳන් අපි 22 වෙනි පදයට අපි කියවන්න යනවා. අපි පොඩ්ඩක් ඒක කියවමු. එක සාමුවෙල් 15 වෙනි පරිච්ඡේදය 10. එවිට ස්වාමින් වහන්සේගේ වචනය සාමුවෙල් වෙතට පැමිණ මම සාවුල් රජකමට පත් කළ බැවින් තැවෙමි. මක් නිසාද ඔහු මාගේ ආඥා නොපවත්වා මාගේ වචන ඉෂ්ට නොකර මා අනුව යාමෙන් අහත්ව ගියේ යයි කීසේක. සාමුවෙල් උදහස් වී රාත්‍රිය මුළුල්ලේ ස්වාමින් වහන්සේට යාඥා කළේය. සාමුවෙල් උදේ සාවුල් සම්මෙට යන පිණිස වේලාසනින් නැගිට්ටේය. එවිට සාවුල් කර්මෙල් පැමිණ එහි ජයමස්තම්භයක් පිහිටවා හැරී ගිල්ගාලට බැස යන්නට ගියේ යයි සාමුවෙල්ට දන්වන ලද්දේය. සාමුවෙල් සාවුල් ළඟට පැමිණුණු කල සාවුල් ඔහුට කතා කොට ස්වාමින් වහන්සේගෙන් ඔබට ආශිර්වාදය ලැබේවා. මම ස්වාමින් වහන්සේගේ වචනය ඉෂ්ට කළමෙයි කීය. සාමුවෙල්ද එසේනම් මාගේ කන්වල වැටෙන මේ බැටළුවන්ගේ හඬත් මට ඇසෙන ගවයින්ගේ හඬත් කිමෙක් දැයි ඇසුවේය. සාවුල් කතා කොට සෙනග අමලෙක් වරුන්ගෙන් උන්ගෙනාවෝය. මක් නිසාද ඔබගේ දෙවිවෝ ස්වාමින් වහන්සේට පූජා කරන පිණිස සෙනග බැටළුවන්ගෙන්ද ගොනුන්ගෙන්ද ඊතා හොඳවුන් ඉතුරු කරගත්තෝය. අනෙක් එවුන් සහ මුලින්ම විනාශ කර දැමුවේ යයි කීවේය. එවිට සාමුවෙල් නවතින්න. මේ රාත්‍රියේ ස්වාමින් වහන්සේ මට කී කාරණේ නුඹට දන්වමි සාවුල්ට කීවේය. කිව මැනවයි ඔහු කීවේය. සාමුවෙල් කතා කොට නුඹ සුළු කෙනෙකු යයි නුඹම සිතූ නමුත්
නුඹ ඊශ්‍රායල් ගෝත්‍රයන් කෙරෙහි අධිපති කරනු ලැබුවා නොවේද? ස්වාමින් වහන්සේ ඊශ්‍රායල් කෙරෙහි රජකමට නුඹ ආලේප කළසේක. ස්වාමින් වහන්සේද නුඹ ගමනක් යමින් අමලෙක් වරුන් වන පෞකාරයන් විනාශ කර දමා ඔවුන් නැති වී යනතුරු ඔවුන්ට විරුද්ධව යුද්ධ කරන්නැයි කීසේක. ඉතින් නුඹ ස්වාමින් වහන්සේගේ හඬට කීකරු නොවී කොල්ලේ පිටට පැන ස්වාමින් වහන්සේගේ ඇස් හමුවේ නපුරව තිබෙන දේ කළේ මක් නිසාදැයි කීවේය. සාවුල්ද නැත, මම ස්වාමින් වහන්සේගේ හඬට කීකරුව ස්වාමින් වහන්සේ මාය වූ ගමන ගොස් අමලෙක් වරුන්ගේ රජ වූ ආගාක් ගෙනාවෙමි. අමලෙක් වරුන්ද සහ මුලින්ම විනාශ කර දැමීමි. නමුත් සෙනග වනාහි විනාශයට කැප වූ දේවල් වලින් ප්‍රධාන කොටස වන බැටළුවන්ද ගවයන්ද කොල්ලය අතරින් රැගෙන ගිල්ගාල්හිදී ඔබගේ දෙවි ස්වාමින් වහන්සේට පූජා කරන පිණිස ආවෝයයි සාමුවෙල්ට කීවේය. සාමුවෙල්ද ස්වාමින් වහන්සේගේ හඬට කීකරු වීම පමණ දවන පූජාවලටත් යාග පූජාවලටත් ස්වාමින් වහන්සේ ප්‍රසන්න වනසේක්ද? පූජාවට වඩා කීකරු වීමත් බැටළුවන්ගේ තෙරට වඩා ඇහුම්කම් දීමත් හොඳය. හොඳ බලන්න. ආමේන්. ඉතින් දැන් මේ පදේ අපි දැන් ඔයගොල්ලන්ට ඇහෙන්නේ නැති මේ පදේ තුල කතා කරනවා 10 ඉඳන් 22 එක සාමුවෙල් 15 10 ඉඳන් 22 දැන් මේ සාවුල් රජුරවන්ට දෙවියන් වහන්සේ කතා කරපු වචනය. ඒ කියන්නේ කරන්න කිව්ව දේ ඔහු කීකරු වුණේ නැහැ. ඔහු මොනවද කරේ? ඔහු ඒ අමලෙක් වරුන්ගේ රජුරුවන්වත් හොඳ සත්තුන්ව පූජා කරන්නත් දෙවියන් වහන්සේට පූජා කරන්නත් අරගෙන ආවා. ඉතින් ඒක දෙවියන් වහන්සේට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ගොඩාක් අය හිතනවා අපි දෙවියන් වහන්සේට උදව් කරන්න. දැන් හොඳට මතක තියාගන්න. ඔබට A ඉඳන් B යන්න කිව්වොත් ඔබ A ඉඳන් B විතරක් යන්න. C D යන්න එපා. මොකද දෙවියන් වහන්සේට ඔබගේ උදව් අවශ්‍ය නැහැ. දෙවියන් වහන්සේට අවශ්‍යයි ඔබ A ඉඳන් B වලට යන්න. මොකද කීකරුකම තමයි උන්වහන්සේට ඕනේ. ඉතින් මම මේ කතා කරන්නේ කීකරු වීම සුද්ධාත්මයන්න් ලැබීමට හේතුවක්. දැන් අපි මේ කතන්දරය දන්නවා සාවුල් රජුරවන්ට මොකද වෙන්නේ? උට රජකම නැති වෙනවා. ඒ විතරක් නෙවෙයි. දෙවියන් වහන්සේගේ ආත්මය ඕකෙන් අයින් වෙලා නපුරු ආත්මයක් මේ සාවුල් රජුරවන්ට පැමිණෙනවා. ඉතින් මොකද වෙන්නේ? මෙයාගේ අකීකරුකම නිසා යන සුද්ධාත්මයන් වහන්සේ නැති වුණා. ඔන්න බලන්න. ඉතින් මෙන්න මේකයි. මේකේ මේ පූජාව මේ දෙවියන් වහන්සේට කරන පූජාව නරක පූජාවක් නෙමෙයි. දෙවියන් වහන්සේට පූජා කරන්න හොඳ සත්තු ටික ඉතුරු කරගෙන ආවා. නමුත් දෙවියන් වහන්සේ මේ පූජාව බාරගත්තේ නැහැ. දැක්කද? ඇයි ඒ පූජාව පැමිණියේ එයාගේ මාංශය තුලින්. ඒ පූජාව පැමිණියේ තමන්ගේ කැමැත්තෙන්. ඒ කියන්නේ තමන් දෙවියන් වහන්සේට කීකරුව නොකරව, ඒ කියන්නේ කීකරුව කරන්න තිබුණු දේ නොකර ඔහුගේ කැමැත්තෙන් පූජාව ඔහු දෙවියන් වහන්සේට ගෙනාවා. එහෙම පූජා දෙවියන් වහන්සේ පිළිගන්නේ නැහැ. මොකද ඔහුගේ මානසික චේතනාව එතන තිබ්බා. ඔහුගේ චේතනාව හොඳයි. මොකද්ද? දෙවියන් වහන්සේට පූජාවක්. මොකද්ද? මානසික චේතනාව. අද නමස්කාර බලන්න මේ ලෝකේ බොහෝ වෙලාවට සභාවල් වල මොනවද? මාංශයෙන් එක යන්නේ. දේශනා යන්නේ මාංශයෙන්. දේශකයේ අවසානයේ හැම දේශයක්ම කතා කරාම පටන් ගත්තම හොඳට ගිහිල්ලා අවසානයේදී මොකද්ද වෙන්නේ? ඔවුන්ගේ අවශ්‍යතාවයන් ගැන කතා කරන්නේ. ඔවුන්ගේ සභාව ගොඩනගන්න, ඔවුන්ගේ ගොඩනැගිල්ල ගොඩනගන්න, ඔවුන්ගේ ගෙවල් හදාගන්න, ඔවුන්ගේ සියලු ආකාර දේවල් හදාගන්න මානසික දේවල් තමයි අන්තිමට වචන වලින්ම එළියට එන්නේ. ඉතින් ඒකයි. මෙන්න මේ බලන්න මේ හොඳම දේ බලන්න. මේ සාවුල් දෙවියන් වහන්සේ කිව්ව දේ ඇහුවේ නැහැ. දෙවියන් වහන්සේට කීකරු වුණේ නැහැ. කීකරු වුණේ නැති හින්දා මොකද වුනේ? සුද්ධාත්මයන් වහන්සේ ඔහු තුලින් ගියා. ඒක අපිටත් වෙන්න පුළුවන්. ඉතින් හොඳට මතක තියාගන්න. ඔබට දෙවියන් වහන්සේගේ ආත්මය දුන්නේ උන්වහන්සේගේ ස්වභාවයට හැදෙන්න. හලෙලුයා.
ඇයි ශුද්ධාත්මයන් වහන්සේ අපි තුලට එන්නේ? සමහර ඒගොල්ලෝ ඉතින් හිතනවා ශුද්ධාත්මයන් වහන්සේ අප තුලට ආවම උන්වහන්සේගේ දීමන අපිට ඕනේ. අපිට උන්වහන්සේගේ දීමන දෙන්න. උන්වහන්සේ අත තිබ්බම වැටෙනේවා, යක්ෂාත්ම දුරු කරනේවා, ප්‍රොපේත වාක්‍ය කියන්න, අන්‍ය භාෂා කතා කරන්න අපිට දීමනා දෙන්න. ශුද්ධාත්මයන් වහන්සේ දීමනා දෙන්න නෙවෙයි ආවේ. ශුද්ධාත්මයන් වහන්සේ ආවේ ඔබව වෙනස් කරන්න ජේසුස් වහන්සේට. ඔබව ජේසුස් වහන්සේට වෙනස් වෙනකොට තමයි ඔබට දීමනා කියන දේ ලැබෙන්නේ. හොඳට මතක තියාගන්න. සභාව ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙන මොනවද? දීමනාව. ශුද්ධාත්මයන් වහන්සේගේ දීමනාව අපිට දෙන්න. දීමනාව විතරයි හොයන්නේ. නමුත් වෙනස් වෙන්න කැමතිද? අද ලෝකේ පොඩ්ඩක් බලන්න. ජේසුස් වහන්සේගේ ස්වභාවය ගැන කතා කරොත්, වෙනස් වෙන්න කතා කරොත්, උන්වහන්සේගේ ප්‍රේමය මේ ආකාරයි. අපි මේ තුල ඉන්න ඕනේ. අපේ තුල මේ වගේ ප්‍රේමයක් තියෙන්න ඕනේ. උන්වහන්සේගේ දුක් විඳීම මේ ආකාරයයි. උන්වහන්සේ කුරුසට යනකම් උන්වහන්සේ කීකරුව සිටියා. අපිට පුළුවන්ද මේ ප්‍රශ්නය තුල, වේදනාව තුල, ගැටලුව තුල උන්වහන්සේ කුරුසිය අරගෙන ගියා කියලා මේ කුරුසියට අපිට සම්බන්ධ වෙන්න, මේ කුරුසියේ බර දරන්න පුළුවන්ද? අපිට එහෙම කරන්න පුළුවන්ද? එහෙම කතා කරන දේවදාසියෝ ඉන්නවා නම්, එහෙම කතා කරන සභාවක් ඉන්නවා නම් ඔබ බොහෝ වෙලාවට දකින්නේ ස්වල්ප සෙනගක්. ඔබ දන්නවද? බොහෝ අය වෙනස් වෙන්න කැමති නැහැ. පොඩ බලන්න අනිත් සභාවන්, වෙන සභාවන් බලන්න මොනවද කතා කරන්නේ? එන්න අප ළඟට එන්න, අත තිබ්බම වැටෙනවා, දෙවියන් වහන්සේ සුව කරනවා, ලෙඩ්ඩු සුව කරනවා, අබ්බැහිකම් සුව වෙනවා, යක්ෂයෝ දුරු වෙනවා, රස්සාවල් ලැබෙනවා, ආශිර්වාද ලැබෙනවා, මෙන්න ලැබෙනවා. බොහෝ සෙනගේ වලට එනවා. ඒ විතරක් නෙවෙයි, බොහෝ ජනප්‍රිය වුණත් වෙනවා. ජේසුස් වහන්සේගේ ඇතුළාන්තය වෙනස් වෙන්න කතා කරන තැන් කවදාකවත් ජනප්‍රිය වෙන්නේ නැහැ. ඇයි? මෙන්න මේක තමයි ක්‍රමය. අපි හොඳට දැනගන්න ඕනේ දෙවියන් වහන්සේගේ වචනෙන් අපි ඇතුළාන්ත පුද්ගලයා වෙනස් වෙන්න ඕනේ. ඔබ තුල දකින්න ඕනේ උන්වහන්සේගේ ස්වරූපය. කවුරු හරි ඔබ ක්‍රිස්තියානි කියලා කියන්න තරම් ඔබ තුල උන්වහන්සේගේ චරිතය ගොඩ නැගිලා තියෙනවා. ඔබ තුල ඒ චරිතය ගොඩ නැගිලා නැත්තම් කිසිම දෙයක් නැහැ. මේ සාවුල තුල එහෙම චරිතයක් ගොඩ නැගුණේ නැහැ. හalleluya. මේ සාවුල තුල අපි දකිනවා මේකේ 11 වෙනි පදයේ කියලා කිව්වම දෙවියන් වහන්සේ කියනවා සාමුවෙල්ට කියනවා ඔහු මම යන මාර්ගයේ නොයනවා කියලා. අපේ 16 වෙනි පදේ පොඩ්ඩක් දාන්න පුළුවන්. දැන් පොඩ්ඩක් බලන්න. හalleluya. 16 වෙනි පදේ වල බලන්න කියනවා එවිට සාමුවෙල් නවතින මේ රාත්‍රියේ ස්වාමීන් වහන්සේ 11 සමාන 15 එක සාමුවෙල් 15:11 වෙනි පදේ කියනවා මම සාවුල් රජකමට පත් කළ බැවින් තැවෙමි. මක්නිසාද ඔහු මාගේ ආඥා නොපවත්වා මාගේ වචනය ඉෂ්ට නොකර මා අනුව යාමෙන් අහක්ව ගියේ යයි කීසේක. දැක්කද? දෙවියන් වහන්සේ අනුව යන විදියෙන් අහක්ව යනවා. මෙන්න මේකයි. මට දෙවියන් වහන්සේ අනුව යන විදියෙන් අහක්ව යන්න නම් මම තුල මොන වගේද වෙන්න ඕනේ? උන්වහන්සේගේ ස්වභාවය හොයන්න නැතු උන්වහන්සේගේ හාස්කම හොයන්න. එතකොට මම අහක්ව යන කෙනෙක් වෙනවා. මම උන්වහන්සේ අනුව යන්න නම් උන්වහන්සේ කවුද කියලා ඉස්සෙල්ලා හොයා ගන්න ඕනේ. උන්වහන්සේගේ ඇතුළාන්තය කවුද? ස්වභාවය කවුද? උන්වහන්සේ කවුද කියලා මම දැනගන්න ඕනේ. එතකොට තමයි මට පුළුවන් වෙන්නේ උන්වහන්සේ අනුව යන්න. මේ පදේ කියනවා උන්වහන්සේගෙන් අහක්ව යන්න ඕනේ නෑ හැමෝම අපිට. උන්වහන්සේ අනුව යන්න පුළුවන්. උන්වහන්සේ ආඥා වචනය ඉෂ්ට කරන්න පුළුවන් අපිට. උන්වහන්සේගේ ආඥා පවත්වන්න පුළුවන් වෙනවා. මොකද උන්වහන්සේගේ ස්වභාවය අපි තුල තිබුණා. ආමෙන්. ඔන්න බලන්න මම ඔයගලන්ට කියන්න. මේ කාරණේ නිසා මොකද උනේ? එයා කීකරුනේ නෑ. එයා කීකරුනේ නැති හින්දා ශුද්ධාත්මයන් වහන්සේ එයාගේ තුලින් ගියා. මේ කතන්දරේ පල්ලෙහාට කියාගෙන ආවම ඔයගලන්ට ඒක තේරෙයි. ඔයගලන්ට ඒක කියවන්න පුළුවන්. ඉතින් ඒ අකීකරු වීම නිසා දෙවියන් වහන්සේ මොනවද කරේ?
දාවිත්ව තෝරාගත්තා ඊළඟ රජුරු හැටියට. ඉතින් අපි තාම බයිබල් පදයක් කියමු. ලූක් 1:35 ඉඳන් ඔන්න බලන්න වචනයට අපි කොච්චර කීකරුණාද කියලා මරියතුමි. මරියතුමි කොච්චර වචනයට කීකරුණාද කියලා අපි පොඩ්ඩක් බලමු. අපි 38 වෙනි පදේ එනකන් කියවන්නේ යනවා ඊට පස්සේ. දේවදූතයා ඈට උත්තර දෙමින් ශුද්ධාත්මයන් වහන්සේ නුඹ කෙරෙහි පැමිණෙනසේක. ඔන්න දේවදූතයා කියන්නේ. තාම පැමිණිලාද තියෙන්නේ? නැහැ. තාම පැමිණිලා නැහැ. නමුත් පැමිණෙන්න යනවා. ආමෙන්. ඔන්න බලන්න. මහෝත්තමයාණන්ගේ ආනුභාවයද නුඹ වසා ගන්නේ. ඒ කියන්නේ උන්වහන්සේගේ පව එක, anointing එක, ආලේපය මොනවද කරන්නේ? ඔබව වසා ගන්නවා. කාවද වසා ගන්නේ? මරියතුමීව වසා ගන්නවා. හරිද? ඒ නිසා උපදින්නට සිටින තැනැත්තා ශුද්ධය දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ යයි කියනු ලබන්නේය. දැන් මේක තමයි මේ කාන්තාවට කියන්නේ දේවදූතයා. මේක තමයි මරියතුමීට දේවදූතයා කියන්නේ ශුද්ධාත්මයන් වහන්සේ නුඹ කෙරෙහි පැමිණෙන්න යනවා. ඒ විතරක් නෙවෙයි. මහෝත්තමයාණන්ගේ, ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ ආනුභාවයද නුඹ වසාගන්නේ. උන්වහන්සේගේ ආලේපය බලය වහගන්න යනවා ඔබව. හාලෙලූයා. පොඩ්ඩක් බලන්න. එතකොට මෙහෙම දෙයක් කිව්වම පොඩ්ඩක් බලන්න මරියතුමී මොනවද කියන්නේ කියලා. හරිද? දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ යයි ඔහුට කියනු ලබන්නේ. ඉතින් ඒක 35 නේ නේද දැන්? 35 නේ. දෙවියන් වහන්සේ පුත්‍රයාණෝ පොඩ අපට අපස්සට දාන්න. ඒ පදේ මෙහෙම කියනවා. තව ඊටු කොටස ඒ නිසා උපදින්නට සිටින තනත්තේ ශුද්ධය දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ යයි කියනු ලබන්නේ. එතකොට ශුද්ධ කෙනෙක් ඉපදෙන්න යන්නේ මේ කුසේ. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා කියන්නේ. හාලෙලූයා. 36 වෙනි පදේ වල බලන්න. 36 වෙනි පදේ. බලව නුඹට නෑ වූ එලිසබෙත් ඇගේ මහලු වයසේදී පුත්‍රයෙකු පිළිසිඳ ඉන්නේය. වඳයයි කියන ලද ඈට දැනට සවැනි මාසය වේ. ඒ කියන්නේ එලිසබෙට්. ඒ කියන්නේ මෙයාගේ නෑ ඥාති කසින්. එලිසබෙට් මොකද දරුවෙක් ප්‍රසූත වෙලා මාස 6යි. ඔන්න දෙවියන් වහන්සේගේ වචනේ. දෙවියන් වහන්සේගේ වචනේ බොරු නෑ. දෙවියන් වහන්සේගේ වචනේ බලවන්තයි. බලවන්තයි. ඔන්න බලන්න 37 වෙනි පදේ කියන කොච්චරද කියලා. හරිද? මග්නිසාද දෙවියන් වහන්සේ ගෙන් වූ කිසි වචනයක් බල රහිත නොවන්නේ යයි කීවේ. යාමේ. දැකලා දෙවියන් වහන්සේගේ වචනේ කිසිම වචනයක් ඔබට කොච්චර ඒ වගේ බලවන්ත වචන කියලා තියෙනවද? දේවදාසි ඔබට කොච්චර වචන කියලා තියෙනවද? මෙහෙම කරන්න. ඔයාලට මේ දේ ලැබෙන්න යනවා. ඔබට මේ ආශිර්වාදය ලැබෙන්න යනවා. කිසි නපුරක්ද ඔයාලට කතා කරලා තියෙන්නේ? ඔබගේ දේවදාසි බලවන්ත වචනය, දෙවියන් වහන්සේගේ බලවන්ත වචනය කතා කරලා තියෙන්නේ. මේ දේව වචනේ කියන ලූක් 1:37 වෙනි පදේ කියන මක්නිසාද දෙවියන් වහන්සේගෙන් වූ කිසි වචනයක් බල රහිත නොවන්නේ යයි කිව්වේ. කියන්නේ හැම වචනයක්ම බලවන්තයි උන්වහන්සේගේ වචන. ආමෙන්. 38 වෙනි පදේ. 38 වෙනි පදේ. ඒක මෙහෙම කියනවා. මර්යාද බැලුව මනුම ස්වාමීන් වහන්සේගේ දාසිය ඔබගේ වචනය ලෙස මට වේවායි කීවාය. එවිට දේවදූතයා හැරෙන් ගියේ. ඈකෙරෙන් ගියේ. මොනවාද ඈ කරේ? මේ කිව්ව සියලු වචන මම පිළිගන්නවා විතරක් නෙවෙයි ඒ හැම දෙයක්ම මට සිද්ධ වෙනවා. ආමෙන්. ආමෙන්. පොඩ්ඩක් බලන්න ශුද්ධාත්මයන් වහන්සේ මේ මොහොතේ මොකද උනේ? ඇයට මේ මොහොතේ ඇයට මොකද උනේ? ඒ ශුද්ධාත්මයන් වහන්සේ ඇයට ආවා. දෙවියන් වහන්සේගේ ආනුභාවයෙන් ඇයව වසා ගත්තා. ඒ මොහොතේ ඔබ දෙවියන් වහන්සේගේ වචනය විශ්වාස කරන්නෙක් නම් ඔබ මේක අහනවා. ඔබ දෙවියන් වහන්සේගේ වචනය විශ්වාස කරන්නෙක් නම් ඒ මොහොතේ ඉඳන් ඔබට ශුද්ධාත්මයන් වහන්සේ එන්නේ. ඒ දන්නවද?
මරියා කීකරු වුණා. මරියා කීකරු වුණා. ඔන්න අපි 45 වෙනි පදයට එනවා අපි මේකේ. 45 වෙනි පදයට එනවා ඔන්න බලන්න. හාලෙලූයා. හාලෙලූයා. විශ්වාස කළ තැනැත්ති ආශිර්වාද ලද්දීය. මොකද එයා දෙවියන් වහන්සේගේ වචනය විශ්වාස කළා. විශ්වාස කළ තැනැත්ති ආශිර්වාද ලද්දීය. මක්නිසාද ස්වාමීන් වහන්සේ කෙරෙන් ඈට කියන ලද දේ සම්පූර්ණ වන්නේ යයි කීවා. ආමෙන්. බලන්න. දෙවියන් වහන්සේ ඈට කියපු දේ සම්පූර්ණ වුණා. අයට ශුද්ධාත්මයන් වහන්සේ ලැබුණා. උන්වහන්සේගේ ආනුභාවය ලැබුණා. ඇයි? කුසේ සිටින්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා. ඔබ කී වචනය ලෙස මට සිදු වේවා. අද අපි කී දෙනෙක් අපට කියපු වචනේ අපට සිද්ධ වේවා කියලා අපි ඉල්ලුවද? නේ? අපි තාම වචනේ මෙහෙම අහනවා. වචනේ අහුවට පස්සේ සතුටින් බාර ගන්නවා. එහෙමයි. වචනේ ඇහුවම අද වචනේ මාරු පාස්ටර් අද වචනේ දේව වචනේ මාරු අද හදවතටම වැදුනා බොක්කටම වැදුනා. හැබැයි අහලා අඩියක් දෙකක් යන්න කලින්ම මොකද වෙන්නේ? කුරුල්ල එනවා. කුරුල්ල ඇවිල්ලා මොනවද කරන්නේ? වචනේ ඇහුවට පස්සේ කොච්චර කාලෙකින්ද එන්නේ කුරුල්ල එන්නේ? මාසෙකින් විතරද? සතියකින්? කුරුල්ල එන්නේ කොච්චර කාලෙකින්ද? කුරුල්ල දේ වචනේ කියන කුරුල්ල එන්නේ immediately. ඌ බල ඉන්නේ. කුරුල්ල කියන්නේ පාර යන කුරුල්ල නෙවෙයි. යක්ෂ අන්ධකාර බලවේග. හාලෙලූයා. කුරුල්ල කියලා කියන්නේ යක්ෂ අන්ධකාර බලවේග. සාතන් ඇවිල්ලා මොනවද කරන්නේ? සාතන් පැය ගණන් බල ඉන්නේ නෑ, මාස ගණන් බල ඉන්නේ නෑ. දේව වචනේ කියනවා immediately. ඌ ඉක්මනින් වෙන්නේ. වචනේ හොරකම් කරගන්න. අන්න ඒකයි. ඒක හොඳට මතක තියාගන්න. ඔබට දෙවියන් වහන්සේ කතා කරපු වචනයක් ඇද්ද? ඒක සාතන්ට immediately ෂණිකව හොරකම් කරගන්න දෙන්න එපා. ඒ වචනේ ඔබගේ හදවතේ තැම්පත් කරගන්න. තැම්පත් කරගත්තට බඳි ඔබ ඒකට වතුර දාන්න ඕනේ. වතුර තමයි දෙවියන් වහන්සේගේ ආලේපය. දෙවියන් වහන්සේගේ වචනය. මේ ශුද්ධාත්මයන් වහන්සේ පුරවන්න, මේ ශුද්ධාත්මයන් වහන්සේ නොනිවන්න කියලා කියන්නේ ඒකයි. හාලෙලූයා. එතකොට මේ වචනේ කියන දෙයට වතුර දැම්මම, බීජයට වතුර දැම්මම තමයි ඒක ඔබ තුළ පැලවෙන්නේ. ඔබගේ හදවතේ පැලවෙන්නේ. සමහර ගලන්ට පැලවෙන්න බෑ. ඇයි පැලවෙන්න බැරි? ඒකලගේ ගස් වැඩි, කටු ගස් වැඩි හදවතේ. කටු වැඩි. කටු මෙහෙම දලු දාගෙන එනකොට කටු වල වදිනවා. මෙහෙන් කටු, එහෙන් කටු. ඇයි? ඒ පරිච්ඡේදෙම කියන මොනවද දන්නවද? කටු තමයි බලවේග. කටු තමයි තෘෂ්ණා. කටු තමයි මේ ලෝකාකාර ක්‍රමයට ඇලුම් වෙලා වැඩි. මේ ලෝකාකාර සිස්ටම් එකට ඇලුම් වෙලා වැඩි. හැම වෙලේම හොයන්නේ ෆන් එක. ෆන් වෙන්නේ කොයිලේද? ෆන් වෙන්නේ කොයිලේද? හැම වෙලේම මේකයි තියෙන්නේ. ඒගොල්ලන්ගේ ජීවිතේ තියෙන්නේ කොහොමද මම හෙට දවස සිටින්නේ? කොහොමද මගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්නේ? කොහොමද මම මගේ ජයග්‍රහණය ලබා ගන්නෙ? කවුරුත් හිතන්නේ යන්නේ නැහැ. කොහොමද මම දෙවියන් වහන්සේගේ වචනය අහලා වෙනස් වෙන්නේ? ආමෙන්. එහෙම අයට වෙනස් වෙන්න අමාරුයි. මොකද කටුවල ඒවා පැටලිලා, හිර වෙලා ඒ අයව මොනවද වෙන්නේ? අර ගහට එන්න පුළුවන් බීජයට එන්න බැරි වෙනවා. අන්න ඒකයි ඔබගේ හදවත සරුසාර තනක් කරන්න. ඔබගේ හදවත සරුසාර තනක් නම් තමයි බීජය හොඳට ගැඹුරට ගිහිල්ලා ඒක හොඳට අල්ල ගන්න. ආමෙන්. බීජය ගැඹුරට ගෙනවා මේක අහුල කරලා කන්න. පොඩ්ඩක් බලන්න. තව මෙහෙම තියෙනවා. අර මම ඔයගලන්ට හැමතිස්සෙම කතා කරනවා අර කෝයි කියලා මාළුවා. කෝයි ෆිෂ්. ඒ කෝයි කියන මාළුවා ජපනීස් කාෆ් ෆිෂ් කෙනෙක්. ඌ ටැංකිය දාලා හැදුවොත් එහෙම ඌ අඟල් 6ක් 8ක් උඩරිම ලොකු වෙනවා. නමුත් ඌ පොකුණක දාලා හැදුවොත් එහෙම ඌ අඩි 18ක් විතර සම වෙන අඟල් 18ක් 20කට වැඩි ඌ දිග වෙනවා. ඊට වැඩි ඌ ලොකු වෙනවා. එතකොට පොඩ්ඩක් බලන්න. ඒ කියන්නේ ඌගේ එන්වයරන්මන්ට් එක වෙනස් කරොත් මොකද දන්නද වෙන්නේ?
ඌගේ වර්ධනය වැඩි වෙනවා. පංගුවක් කළාට ඔබ ඉන්නේ එන්වයරන්මන්ට් එක නිසා, ඔබ ඉන්න ස්ථානය නිසා ඔබට වර්ධනය වෙන්න බෑ. ඇයි? ඒ අය හැම වෙලේම මොනවා හරි දෙයක් ඔබට දෙවියන් වහන්සේගෙන් ගෙන දෙයක් වළක්වන්නම තමයි ඉන්නේ එහෙම අය. ඉතින් මොකද අර වෙන්නේ? ඒ අය වැටෙන තැනටම තමයි අපිටත් වැටෙන්නේ. අන්න ඒක අපි එන්වයරන්මන්ට් එක වෙනස් කරගන්න ඕන. සුද්ධාත්මයන් වහන්සේ පැමිණියම අපිව සත්‍යතාවයට ගෙනියන්නේ, සත්‍යයේ මාර්ගයකට ගෙනියන්නේ. එහෙම අය එහෙම තැන්වල ඉන්නේ නැහැ. උන්වහන්සේට මහිමය ගෙන දෙන තැනකට වුන් එක්කව වෙන්නේ. උන්වහන්සේට ප්‍රශංසා කරන තැන් වලට වුන් එක්කම වෙන්නේ. රත්තරන් කියන දේ උණු වෙනකොට තමයි කුණු කියන දෙයකින් යන්නේ. ඒක ඔබ උණු වෙන්න ඕනේ. ඔබ රත් වෙන්න ඕනේ. ඔබ රත් වෙනකොට තමයි සුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල වැඩි වෙන්නේ. එතකොට තමයි කුණු කියන දේ අයින් වෙන්නේ. ඔබ හොයාගෙන යන්නේ ඊට පස්සේ කුණු දේවල් නෙවෙයි, සුද්ධ දේවල් ඔබ හොයාගෙන යන්නේ. මොකද ඒ දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් මැරිලා ඔබව සුද්ධ කරා උන්වහන්සේ සමග පෙනී සිටින්න, කතා කරන්න, නියෝජනය වෙන්න මේ පොළවේ. උන්වහන්සේ වෙනුවෙන්. ආමෙන්. ඒකයි උන්වහන්සේ කියන්නේ ඔබ රාජකීය පූජකයෝ කියලා, වංශවත් ජාතියක් කියලා, තෝරාගත්තු වංශයක් කියලා කියන්නේ අන්න ඒකයි. ආමෙන්. අන්න ඒක ඔබ තුල තියෙන්න ඕනේ. ඔබ හොඳට මතක තියාගන්න ඔබ කැඳවලා තියෙන්නේ මොකටද කියලා. උන්වහන්සේ සමග පෙනී සිටින්න. ඔබ ඉන්නේ පෙනී සිටින්න. හalleluya. උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටින්න. ආමෙන්. ඔන්න ඉතින් බොහෝ අය මොකද වෙන්නේ? සුද්ධාත්මයන් වහන්සේ බොහෝ අය බලාපොරොත්තු වෙන්නේ මට ආශිර්වාදයක් ගෙන දෙන්න, මට දීමනාවක් දෙයිද, මට මොකක්ද ගෙනාපු gift එක. උන්වහන්සේ ඔබව ආශිර්වාද ක්‍රියාපොතේ 3:26 වෙනි පදයේ කියනවා යේසුස් වහන්සේ කුරුසයට ගියේ අපිව හැම කෙනෙක්ම ආශිර්වාද වෙන්න. අපි මේ පදේ පොඩ්ඩක් කියමු. ඔන්න බලන්න. දෙවියන් වහන්සේ සුවකීය සේවකයා නැකටුවාදී නුඹලාගෙන් එකිනෙකා තම තමාගේද අයුතුකම් වලින්, අයුතුකම කොහෙද තියෙන්නේ? සාකුවේද, පර්ස් එකේද, ගෙදරද? අයුතුකම තියෙන ඔබගේ හදවතේ. මේකයි මම මේ ටිකට කලින් කතා කරේ. අයුතුකම කියලා කියන්නේ iniquity. ඒ කියන්නේ ඔබගේ හදවත තුල ඔබගේ නපුර. මේක තමයි අයුතුකම. මොකද හැම පාපයක්ම පැමිණෙන්නේ කොහෙන්ද? හදවතේ. මිනිස්සෙක් යේසුස් වහන්සේගේ මිනිස්සෙක් කිල්ටු වෙන්නේ නැහැ. ඔහු කන දේවල් වලින්. ඔහු කිල්ටු වෙන්නේ කොහමද? ඔහුගේ හදවතෙන් පැමිණෙන දේ මුඛයෙන් එළියට එන්නේ. දැක්කද? අර දිවබරු කිව්වත් කටබරු කියන්නේ කියලා කියන්නේ ඒක නෙවෙයි. හදවත. මොකද හදවතේ තියෙන දේ තමයි මුඛයෙන් ප්‍රකාශ කරන්නේ. පොඩ්ඩක් බලන්න. මිනි මරන්න. කොහෙද එන්නේ ඉස්සෙල්ලා? තීරණයක් ගන්න ඕනනේ මරන්න එකෙක්ව. හදවතෙන් එන්නේ. මොලෙන් නෙවෙයි. මම ඒකට විශේෂ මැසේජ් එකක් කරා එක කාලෙක. හදවත් ට්‍රාන්ස්ප්ලාන්ට් කරන ළමයිගේ හදවත්. ඒගොල්ලෝ ටෙස්ටමනි දෙනවා. ඒගොල්ලෝ එක ළමෙක් ටෙස්ටමනියක් දෙනවා. එයාගේ ට්‍රාන්ස්ප්ලාන්ට් එක උනාට පස්සේ එයා හැමදාම හීනයක් දකිනවා. කවුද මිනිස්සෙක් ඇවිල්ලා එයාව මරනවා. පීයෙන් ඇල්ලලා. ඊට පස්සේ මේ ළමයාව පොලිසියට මේ ගැන කියලා මෙහෙම හැමතිස්සෙම දකිනවා මෙහෙම කියලා. ඊට පස්සේ බලන් ගියා මොකද උනේ? ඒ හાર્ට් එක ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්න ගත්තු ළමයාව එහෙම මරලා තියෙනවා. එතකොට ඒ ළමයාගේ හાર્ට් එක තමයි මේ දරුවට ට්‍රාන්ස්ප්ලාන්ට් කරලා තියෙන්නේ. වෛද්‍යවරු හොයාගෙන යනකොට මිනිමරුවව හවු වෙලා තියෙනවා. එයා ඒ වෙනකොට ජීවිතුන් අතර හිටියා. දැක්කද? එතකොට මොනවද දන්නවද? විද්‍යාඥයන් දැන් හොයාගෙන තියෙනවා හදවත කියන්නේ ඒ වගේ මෙමරි එක තියෙන, මතකයේ තියෙන, සිතුවිලි තියෙන දෙයක්. එතකොට මේ අපේ හදවතෙන් තමයි සියලු නපුර එන්නේ. දැක්කද? මේ සියලු නපුර එනකොට අපේ හදවතේ ඒකට කියන ආයුතුකම් වලින් මගේ හදවතේ තියෙන ආයුතුකම් වලින් මම හැරෙන්න ඕන. මොන බලන්න. නුඹලාගෙන් එකිනෙකා තම තමාගේ ආයුතුකම් වලින් හැරවීමෙන් මොනවා කිරීමෙන්? හැරවීමෙන්. ඒ කියන්නේ එතන හැරෙන්න ඕනේ.
අයුතුකම් තියෙනවනේ. දැන් තියෙනවද මොන හරි අයුතුකමක් දෙන්න ඕනේ හොඳ ගේමක් කාමරේට ගියාට පස්සේ. දෙන්න ඕනේ අරුට හොඳ ගේමක්. දෙන්න ඕනේ අරුට හැටි හැරෙන්න. දෙන්න ඕනේ අරකට හොඳ දෙකක් කතා කරන්න ඕනේ. අයුතුකම් එනවද නිකන්? එනව නේද? දැකද? හැරෙන්න ඕනේ. හැරවීමෙන්. අයුතුකම් වලින් හැරවීමෙන් නුඹලාට ආශිර්වාද කරන පිණිස. මොනා කරන පිණිසද? ආශිර්වාද කරන පිණිස. පළමු කොට නුඹලා වෙතට උන්වහන්සේ වෙව්සේ. මොනා පළමුවෙන්ම උන්වහන්සේ අපිට එව්වේ ආශිර්වාද කරන්න. නමුත් ආශිර්වාද වෙන්න නම් අපි මොනවද කරන්න ඕනේ? Turning away every one of you from your iniquities. අයුතුකම් වලින් හැරෙන්න ඕනේ. ඔබ ඒ අයුතුකම් වලින් හැරුණාම ඔබ උන්වහන්සේ ආශිර්වාද කරනවා. ආමෙන්. ඉතින් අපි යනවා ඊළඟ කොටසට. මොකද්ද? ඔන්න අපි බලමු දාවිත්ව දෙවියන් වහන්සේ රජකමට ආලේප කරනවා. ආමෙන්. ඉතින් මේ දාවිත්ව රජකමට ආලේප කරනකොට දෙවියන් වහන්සේ සාමුවෙල් ප්‍රොපේතවරයාට කියනවා ජෙස්සේගේ ගෙදරට යන්න. ජෙස්සේ තමයි දාවිත්ගේ තාත්තා. ඉතින් ජෙස්සේට පුත්‍රයෝ ඉන්නවා 7 දෙනෙක්. 8 වෙනියා තමයි දාවිත්. ජෙස්සේට පුත්තු ඉන්නවා කී දෙනෙක්ද? 7 දෙනෙක්. 8 වෙනියා තමයි දාවිත්. දැන් අයි මේ පාස 7 දෙනෙක් ඉන්නවා 8 වෙනියා තමයි දාවිත් කියලා කියන්නේ. ඒකට හේතුවක් තියෙනවා. ඔන්න පොඩ්ඩක් බලන්න. අපි එමු මේ සාමුවෙල්ව දෙවියන් වහන්සේ යන්න කිව්වනේ මේ ජෙස්සේගේ ගෙදර. ඒ ස්ථානේ නෙමු 1 සාමුවෙල් 16 6 වෙනි පදේ. සාමුවෙල් 16 වෙනි පදයේ ඔවුන් ආකල ඔහු එලියා දෙස බලා සැබවටම ස්වාමීන් වහන්සේගේ අභිෂේක කළ තැනැත්තේ උන්වහන්සේ ඉදිරියේ සිටියයි කියාගත්තේය. ඔන්න බලන්න. දැන් අපි යනවා මේ පදේට. දැන් සාමුවෙල් ආවා ජෙස්සේගේ ගෙදරට. දැන් ලොකු පුතා ඉන්නවා. හරිද? ලොකු පුතා ඉන්නවා, පොඩි පුතා ඉන්නවා, ඊළඟ ඉන්නවා. 7 දෙනා එනකම් ඉන්නවා. ඔවුන් ආකල ඔහු එලියා වැඩිමහල් පුතා දෙස බලා සැබෑවටම ස්වාමීන් වහන්සේ අභිෂේක ලබ තැනැත්තේ උන්වහන්සේ ඉදිරියේ සිටියයි කියාගත්තේ. කවුද? සාමුවෙල්. අම්මා මාරයි ස්වාමීන් වහන්සේ තෝරලා තියෙන්නේ නියම බඩුවක් නැහැ කියලා. නියම කොල්ලා. දැන් මෙයා දැක්කේ කොහෙන්ද? උටින්. එවනේ පෙනුමෙන්නේ දැක්කේ. ඔන්න බලන්න 7 වෙනි පදේ දෙවියන් වහන්සේ කතා කරනවා. දෙවියන් වහන්සේ මෙතන කියනවා ඔන්න බලන්න. නමුත් ස්වාමීන් වහන්සේ සාමුවෙල්ට කතා කොට ඔහුගේ පෙනීම දෙසවත් ශරීරයේ උස්ස දෙසවත් නොබලන්න. මක් නිසාද මම ඔහු එපා කළෙමි. අයියෝ. මොකක් කළේ? එපා කළා. රිජෙක්ට්. මං ඔහුව රිජෙක්ට් කරා. තවත් එහෙම ඒගොල්ලෝ මට ඕනේ නැහැ. ඇයි? ස්වාමීන් වහන්සේ මිනිසයා බලන්නක් මෙන් නොබලනසේක. මිනිසයා තෙමේ පිටාතර පෙනීම බලන්නේ. කියන්නේ පිටින් තියෙන පෙනීම මිනිසයා බලනසේක කියලා කියනවා. බලන්නේය. නමුත් ස්වාමීන් වහන්සේ සිත බලනසේකයි කිව්වේ. හાર્ට් එක මම දැක්කනේ දැන් කිව්වා මෙච්චරලා. මොකද්ද මෙයා වෙන්න ඕනේ අපේ? මොකද්ද වෙනස් වෙන්න ඕනේ? හදවත. බීජ වැටුනම පැලවෙන තැනක් වෙන්න ඕනේ. දැන් පොඩ්ඩක් බලන්න. ක්‍රිස්තියානි අය බොහෝ දැන් අවුරුදු ගාණක් ඔබ මේ සභාවේ අවුරුදු ගාණක් හිටියා කියලා ඔබ ස්වර්ගයට යන්නේ නැහැ සහෝදරවරුනි. සමහර ඒගොල්ලෝ අවුරුදු 10ක් තිස්සේ එනවා. තාම එනවා. කිචි බිචි ඉස්සරහාම ඉඳගෙන පාස්ටර්ගේ ඉස්සරහාම ඉන්නේ. කිචි බිචි අවුරුදු 10ක්. නමුත් බීජේ හදවතට ගිහිල්ලා පැලවිලා නැහැ. අවුරුදු 10කට සති කොච්චර තියෙනවද? මොනතරම් බයිබලයේ වචන ඇහිලා තියෙනවද? මොනතරම් දෙවියන් වහන්සේගේ ජීවමාන වචන ඔබට ඇහිලා තියෙනවද?
එකක් පැලවුණා නම් ඔය මේවල වලින් අවුරුදු 10ට 10ක් පැලවුණා නම් පොඩ්ඩක් බලන්න කොච්චර වෙනස් වෙන්න තිබ්බද කියලා. එකක්වත් පැලවෙලා නැහැ. මලාට පැලවෙන්නේ නැහැ. ඇයි දන්නවද? ගල් බීජ වැටෙනවා තෙතමනේ තියෙන හින්දා පැලවෙනවා. මොන දන්නවද? ඒගොල්ලෝ සතුටින් බාර ගන්නවා. සතුටින් බාර අරගෙන සුද්ධ මේසෙත් අරගෙන ඇවිල්ලා යන ගමන් ඕපදූපයක් මොකක් හරි බෝම්බයක් පත්තු කරලා තමයි යන්නේ. ඉතින් කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. එහෙම වෙනස් වුණේ නැත්තම් වඩා සභාව ඉවර වෙච්ච ගමන් ෆේවරිට් එකක් තියෙනවා. කිචිබිචියක් තියෙනවා. බොහෝ අයට තියෙනවා. සභාව ඉවර වෙච්ච ගමන් ටීම් එකක් හදාගෙන ඉන්නවා. මේ අපේ ටීම අරේව ගන්න එපා. එයා හරිනේ අපේ ටීම් එකට එයා ගැලපෙන්නේ නැහැ. එහෙම ටීම් කට්ටිය ඉන්නවා. එතකොට ඒගොල්ලෝ ටීම් එකේ තමයි ඒගොල්ලෝ ගැලපෙන ඒගොල්ලෝ යන්නේ ඊතරයි යන්නේ. ඒගොල්ලෝ උස්සට ගැලපෙන ඒගොල්ලෝ ඉන්නවා. පාටට ගැලපෙන ඉන්නවා. පර්ස් එකට ගැලපෙන අය ඉන්නවා. ටීම් එකක් ඉන්නවා සභාවල් වල. අවුරුදු ගානක් පැලවෙලා නැහැ මලාට බීජයක්. ඉතින් එහෙම වුණා නම් කවදාකවත් ඔබ වෙනස් වෙන්නේ නැහැ. ඔබ වෙනස් වුණේ නැත්තම් ඔබ ස්වර්ගයට යන්නේ නැහැ. ඔබ ස්වර්ගයට යන්නේ නැහැ. උන්වහන්සේ අන්න ඒකයි බලන්නේ. උන්වහන්සේ බලන්නේ මනුෂ්‍යයාගේ හදවත දෙස බලන්නේ. ඉතින් මේ වචනේ ඔබ විශ්වාස කරාම අර මරියතුමේ මොනවද මරියතුමේ කිව්වම මරියතුමේ දන ගහලා හාපෝ ඔබගේ වචනය මට සිදු වේවා. අන්න සුද්ධාත්මය වහන්සේ ගියා. අන්න ගියා. ඔබ අනේ මේ වචනය මට සිදු වේවා. අන්න ඒකයි. හොඳට මතක තියාගන්න. දෙවියන් වහන්සේගේ වචනය රිසීව් කරන්න, ලබා ගන්න. අපි මොනවද කරේ? අපි ඊයර සභාවේ කීප දෙනෙක් අපි කවුරු වෙලා අපි යාඥාවක් කරා නේද? අපි මොර ගැසීමක් කරා. ඉතින් මේ මොර ගැසීමේදී අපි වචන ලබා ගත්තා. උන්වහන්සේගේ වචන අපිට ලබා ගත්තා. අපි ඒව අල්ලගත්තා. මොකද ඒව අපිට ආйти නිසා. ඉතින් ඔබ ඒව අල්ල ගන්න ඕනේ. ඔබ ලබා ගන්න ඕනේ. ශුද්ධාත්මයන් වහන්සේ ඔබට පැමිණෙන්න. ආමෙන්. හalleluya. ඉතින් ඕන බලන්න සාමුවෙල් දැක්ක විදිය පොඩ්ඩක් බලන්න ජෙස්සේගේ වැඩිමල් පුතා. මෙයා නෙවෙයි. එපා. මෙයා නෙවෙයි. මොකද ඔයා බලන විදියට නෙවෙයි මම බලන්නේ. මම බලන්නේ මනුෂ්‍යයාගේ හදවත දිහා. ඕන බලන්න 8 වෙනි පද. කියෝ බලන්න. නමුත් එවිට ජෙස්සේ අභිනාප්ත අඬගසා සාමුවෙල් ඉදිරි පිටින් යන්නට සැලැස්විය. මොහුවත් ස්වාමින් වහන්සේ තෝරාගත් නොගත් සේකයි ඔහු කීය. එයාම තෝරාගත්තෙත් නැහැ. කවුද? ඊළඟ පුතා. අභිනාප්ත අඬගසා. ඊට පස්සේ ළමේ එවිට ජෙස්සේ ශම්මා ඔහු ළඟින් යන්නට සැලැස්විය. මොහුවත් ස්වාමින් වහන්සේ තෝරාගත් නොගත් සේකයි ඔහු කීවේය. ආමෙන්. ඒ ළඟ දරුවක් නැහැ. එයත් නැහැ. දැන් මේකට හේතුවක් තියෙනවද? ඇයි මේක තෝරාගන්නේ නැත්තේ? ඔයාලා බලන්න. ඔක්කොම ළමයිනේ. මෙසේ යෙස්සේ තමාගේ පුත්‍රයන්ගෙන් 7 දෙනෙක් සාමුවෙල් ඉදිරි පිටින් යන්නට සැලැස්සුවේය. සාමුවෙල්ද මොවුන් ස්වාමින් වහන්සේ තෝරා නොගත් සේකයි යෙස්සේට කියා. දෙවියන් වහන්සේ මේ 7 දෙනාම තෝරා ගත්තේ නෑ. දැක්කද? දැන් පොඩ්ඩක් බලන්න මෙතන තව ළමෙක් ඉන්නවා. 11 වෙනි පදයට අපි මුල් බලමු. නුඹේ පුත්‍රයන් හැම දෙනාම මෙහි ඉන්නවා දැයි යෙස්සේගෙන් ඇසුවේය. ඔහු කතා කොට තව ඉතිරිව ඉන්නේ බාලයාය. ඔහු බැටළුවන් බලාගෙන සිටිනවායයි කීවේය. සාමුවෙල්ද කෙනෙක් යවා ඔහු ගෙන්වන්න. ඔහු මෙහි එනතුරු අපි කෑමට ඉඳ නොගන්නේමු යයි යෙස්සේට කීය. පොඩ්ඩක් බලන්න. ගෙදර 7 දෙනෙක් ඉන්නකොට පුංචිම දරුවා, බාලම දරුවා බැටළුව බලා ගන්න ඕනේද? පොඩ්ඩක් හිතන්න. අයියට බැරිද ඔක කරන්න? ඊළඟ බාලිට බැරිද ඔක කරන්න? අර 7 වෙනියට බැරිද ඔක කරන්න? මේ පුංචි දාවිද්ද බැටළුව බලා ගන්න ඕනේ. ඒකට හේතුවක් තියෙනවා. මම ඔයාලට ඒ හේතුව තමයි පැහැදිලි කරන්න යන්නේ. ඔන්න බලන්න. අපි එමු 1 සාමුවෙල් 17:26 වෙනි පදේ. හalleluya. ඔන්න බලන්න මේක. ඔයගලන්ට එළිදරව් වෙන දෙයක්. දාවිද් තමා ළඟ සිටි මිනිසයන්ට කතා කොට
මේ පිලිස්තියා මරා ඊශ්‍රායල් වරුන් කෙරෙහි නින්දාව පහ කරන මනුෂ්‍යයාට කුමක් කරන්නේද? ජීවමාන දෙවියන් වහන්සේගේ සේනාවල මිග කියන මේ අචාර්මාද පිලිස්තියා කවුද කීවේය? දැන් මේ දාවිද් පුංචි කාලේ දැන් මේ යුද්ධය යන වෙලාවේ කවුද මේ යුද්ධෙට චැලෙන්ජ් එකක් ගෙනල්ලා දෙනවා? ගොලායත්. ගොලායත් කියනවා ඔයගලන්ගේ පැත්තේ ඊශ්‍රායල් පැත්තේ කවුද ඉන්නේ මාත් එක්ක චැලෙන්ජ් කරන්න එන්න. එයා දින්නොත් ඔයගොල්ලෝ නිදහස්, අපි දින්නොත් අපි ඔයගලන්ව අපේ යටතට ගන්න. ඉතින් මේ චැලෙන්ජ් එකට කවුරුත් යන්න කැමති නැහැ, බයයි, වෙවුලනවා. එතකොට මේ දාවිද් පුංචි දරුවා මේ කුඩා ළමයා මේ ටීනේජර් මෙයා මොනවද කරේ? දාවිද කවුද මේ? අපේ සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේට මේ කෑ ගහන ලැජ්ජා කරන මේ කවුද මේ අචර්ම චේදිතයා කවුද කියලා අහනවා. ඔන්න 27 වෙනි පදේ. සෙනග ඒ වචනවල හැටියට ඔහුට කතා කොට ඔහු මරණ තැනැත්තාට මෙසේ කරනු ලැබේවයි කීවෝය. 28. ඔහු මිනිසුන්ට කතා කරන කල ඔහුගේ වැඩිමහල් සහෝදර වූ එලියාබ් අසාගෙන සිටියේය. එවිට එලියාබ් දාවිද් කෙරෙහි කෝප වී නුඹ ආවේ මොකටද? කාන්තාරේ ඉන්න ඒ බැටළුවන් ස්වල්ප දෙනා නුඹට කාට බාර දී ආවාද? නුඹේ උඩුකකම සිටි මුරණ්ඩුකමත් මම දනිමි. නුඹ ආවේ යුද්ධයේ බලන පිණිසයි කීවේය. කොහොමද කතා කරන්නේ? දැන් ඔයගලන්ට කතා කරාම නිකන් ඒක ඇහෙන්නේ නැත්තේ මොකටද ඔය ආවේ? එලියාබ් තමයි අර වැඩිමහල් සහෝදරයා. දෙවියන් වහන්සේ ආපු ගම මොනවද කරේ? රිජෙක්ට් කරා. එපා, එයා එපා. එයා එපා ගාලිව දෙවියන් වහන්සේ. එලියාබ් මොනවද කිව්වේ? එවිට එලියාබ් දාවිද් කෙරෙහි කෝප වී. ඒතර කෝප වුණාම කතා නුඹ ආවේ මොකටද? කාන්තාරේ ඉන්න බැටළුව බලන්නේ ස්වල්ප දෙනා. එහෙම නෙවෙයි කෝප වෙනාම කතා කරන්නේ නේ. කොහමද? කොහමද නිකන් විකුළු සොල්දාදුවනේ. ඒගොල්ලන්ට තියෙනවා ආයුධ තියෙනවා මේවා කඩු තියෙනවා අරගෙන මම මොකද ආවේ? පෑන්! කොහොමද මේ ඉතත් එහා කතා කරන්නේ නැතිනේ. තේරෙනවද? ඒ කියන්නේ මේ මල්ලිව මේ බාලයව නිකන් රිජෙක්ට් කරලා තියෙන කෙනෙක් පවුලේ. එයාව රිජෙක්ට් කරලා තියෙන්නේ. මුළු පවුලෙම රිජෙක්ට් කරලා තියෙන්නේ. අපි රිජෙක්ට් කරලා තියෙන්නේ මොකද කියන එක අපි පොඩ්ඩක් බලමු. අපි යමු ඒකට ගීතාවලියේ 69 7 වෙනි පදේ. 8 වෙනි පදේ. ඔන්න බලන්න. ගීතාවලිය 69 7යි 8යි. මක්නිසාද මම ඔබ නිසා නින්දා ඉවසිමි. මාගේ මුහුණ ලැජ්ජාවෙන් වැසී ගියේය. ආමෙන්. 8 මාගේ සහෝදරයන්ට ආගන්තුකෙක්ව මාගේ මෑණියන්ගේ දරුවන්ට විදේශිකෙක්ව සිටිමි. යන්න බලන්න. මේ දාවිද් මේ කියන්නේ. මේ දාවිද් මේ 69 එයා කියන්නේ එයාගේ පවුලේ විස්තර ගොඩක් තියෙනවා. එයා කියන්නේ. එයා පොඩි කාලේ ඉඳන් එයා ලොකු පීඩනයක ගිය දරුවෙක් ඇවිල්ලා දාවිද්. බලන්න. සහෝදරයන්ගේ මොන වුණාද කියලා කිව්වේ? සහෝදරයෝ එයාව විදේශිකයෙක් හැටියට සැලකුවා. සහෝදරයාව රිජෙක්ට් කරා. සහෝදරයව ආගන්තුකෙක් හැටියට සැලකුවේ. එයාව සහෝදරයෙක් හැටියට සැලකුවේ නෑ. ඇයි ඒ? එක කාරණයක් නිසා. ගීතාවලියේ 51 5 වෙනි පදේ. හාලෙලූයා. ගීතාවලියේ 51 5 වෙනි පදේ. බැලුව මැනව මම අයුතුකම සහිතව සාදනු ලැබෙමි. මගේ මෑණියෝ පහප සහිතව මා ගත්තා. ඒක තාත්තත් එක්ක මාව ඉපදුනා නම් පාප සහිතව ගැප් ගන්නෑ. ඒ කියන්නේ දාවිද්ගේ ඉපදීම යම් කිසි පාපයක් සිද්ධ වුණා. ඔහුව පවුලට රිජෙක්ට් වෙන දරුවෙක් හැටියට. ඒක පැහැදිලිද ඔයාලා කියන්නේ? මේ කියන behold I was brought forth in iniquity and in sin my mother conceived me. conceive බඩට ආවේ. එතකොට මේ දරුවා ඉපදිච්ච දවසේ ඉඳන් මේ දරුවා මේ සහෝදරයෝ රිජෙක්ට් කරා. අම්මා තාත්තා රිජෙක්ට් කරා මේ දරුවා. අපි තව බයිබල් පදයක් කියමු 27 ගීතාවලි 27 10 වෙනි පදේ. ඔන්න බලන්න. මාගේ පියාද මව්ද මා අත්හැරියෝය. නමුත් ස්වාමීන් වහන්සේ මා පිළිගත්සේක. හාලෙලූයා. දාවිද් රජුරුවන්ව අම්මා තාත්තත් එපා කරලා තිබ්බා. නමුත් ස්වාමීන් වහන්සේ ඔහු අත්හැරියේ. පොඩ්ඩක් බලන්න.
අය දන්නවද? මේ 7 දෙනාගෙන් 8 වෙනියා මේ දරුවා යටහත් පහත් දරුවෙක්. එයාට දුන්න වැඩේ එයා අකුරටම කරපු දරුවෙක්. ඒක අන්න ඒකයි දෙවියන් වහන්සේ ඒ දාවිත්ව තෝරගත්තේ. මේ දාවිත්ව තෝරගෙන දෙවියන් වහන්සේ මොනවද කරේ? එයාව ආලේප කරනවා. අපි ඒක කියමු. ඔන්න බලන්න. එයාගේ සහෝදරයෝ ඉදිරි ආලේප කරන 12 වෙනි පදයට අපි යමු 1 සාමුවෙල් 16 12 වෙනි පදයට. 1 සාමුවෙල් 16 12 වෙනි පදයට. ඔවුන්ගේ සහෝදරයෝ ඉදිරි පිට දෙවියන් වහන්සේ මොනවද කරලා ලැජ්ජාවටපත් කරනවා එයාව. ඒ විට හෙතෙම කෙනෙකු යවා ඔහු ගෙන්විය. ඔහු රතු පාටට වූ සෝභමාන පෙනීමක් ඇතුව රූප සම්පන්නව සිටියේය. ස්වාමින් වහන්සේ නැගිට මොහු ආලේප කරන්න ඔහු ඒ තැනැත්තායයි කීසේක. උන්වහන්සේගේ හදවතට සමාන පුද්ගලයෙක්. හාලෙලූයා. බලන්න දෙවියන් වහන්සේ සොයපු හදවත. අපි අර ගීතේ සින්දුකුත් තියෙනවා නේද? මොකද සින්දු ගීත ගාව? මා සිතලා විලසින් සිතන්න නේද? මා ගායනා විලසින් ගායන කෙනෙකු මට හම්බ වූවා. දාවිත් මට හම්බ වූවා. උන්වහන්සේ බලන්න. උන්වහන්සේ දාවිත්ව හම්බුණා. 13 වෙනි පදේ. හාලෙලූයා. මොකද කියන්නේ? එවිට සාමුවෙල් තෙල් කුලාව අරගෙන ඔහුගේ සහෝදරයන් මැදදී ඔහු ආලේප කළේය. එදින පටන් ස්වාමින් වහන්සේගේ ආත්මය ආනුභා සම්පන්නව දාවිත් කෙරේ පැමිණියේ. සාමුවෙල් නැගිට රාමාට ගියේ. මොකද උනේ? දාවිත් හම්බල් මේ සහෝදරේ 7 දෙනා ඔහුව මොන හිරිහැර කරන්නේ නැද්දනේ? මොන පීඩාවෙන් යන්නේ ස්වාමින් වහන්සේ ඔබ දකිනවා. මෙන්න මේකයි. ඔබ වේදනාවක යනවා නම්, ඔබ පීඩාවක යනවා නම්, ඔබ දුකක යනවා නම් ඒ ගැන ඔබ දුක් වෙන්න එපා. මොකද ඔබගේ ස්වාමීන් වහන්සේ ඔබ ඉදිරියෙන් යනවා. මේ හැම දෙයක්ම උන්වහන්සේ අරගෙන යනවා. මොකද ඔබ දුක්ුනේ නැත්තම් උන්වහන්සේගේ දුක් ප්‍රාර්ථි ඔබ විඳින්නේ නැත්තම් ඔබ කවදාකවත් උන්වහන්සේගේ හදවත දැනගන්න යන්නේ නැහැ. දාවිත් උන්වහන්සේගේ හදවත දැනගත්තේ. ඔහු පුංචි කාලේ ඉඳන්ම දුක් විඳා. පුංචි කාලේ ඉඳන්ම අර ප්‍රශ්න තුල ගියා. මෙන්න මේ වෙනෙහෙකුට ජාතක වෙච්ච මේ කොල්ලා. ඒක කතන්දරයක් තියෙනවා. ඒක ඊශ්‍රායලී ඉතිහාසයේ මම ඒක කතා කරන්න යන්නේ නැහැ. එකම තාත්තා නමුත් ජෙස්සේ තමයි තාත්තා. ඉතින් එයාව පිළිකුල් කරා. එයාගේ ඉපදීම පවුල තුල. ඉතින් එයා මොනතරම් පීඩානයක ගියාද? එයා ගොඩක් පීඩනයක ගියා. ඉතින් ඒ පීඩනය තුල එයා දෙවියන් වහන්සේව ඔසව ගත්තා. මම යන පීඩනය තුළ මම දෙවියන් වහන්සේ ඔසව ගන්න ඕන. මම යටත් පහත් වෙන ඒ දරුවට තමයි ඒ ශුද්ධාත්මයන් වහන්සේ පැමිණියා කියලා කියන්නේ. ආලේප කලේ එදින පටන් ස්වාමින් වහන්සේගේ ආත්මය, ශුද්ධාත්මය ආනුභා සම්පන්නව දාවිත් කෙරේ පැමිණියේය. සාමුවෙල් නැගිට රාමට ගියේ. හalleluya. කොට බලන්න. මේකේ මොකද්ද අපිට තේරුම් ගන්න පුළුවන්? දෙවියන් වහන්සේ මේ ලෝකේ එපා කරපු දේ තමයි උන්වහන්සේ තෝරගන්නේ. ඔබව හැම කෙනෙක්ම රිජෙක්ට් කරා. මාව රිජෙක්ට් කරා. දාවිත්ව රිජෙක්ට් කරා. ඔබට ශුද්ධාත්මයන් වහන්සේ උන්වහන්සේට දෙන්න ඕනේ. මොකද ඔබව රිජෙක්ට් කරලා තියෙන්න ඕනේ මම කවුරුද? හalleluya. 1 කොරින්ති 1:26 වෙනි පදයට එන්න. 26 28. මොන බලන්නේ කියලා. මග්නිසාද සහෝදරයනි, නුඹලාගේ කැඳවීම එනම් මාංශය ලෙස ප්‍රඥාවන්ත බොහෝ දෙනෙක්වත්, බලවන්ත බොහෝ දෙනෙක්වත්, වංශවත් බොහෝ දෙනෙක්වත් කැඳවනු නොලැබූ බව බලන්න. ඩිග්‍රී තියෙන අයව කැඳවුවේ නැහැ. මට බයිබල් ඩිග්‍රියක් තියෙනවා. මම මේ බයිබල් ඩිග්‍රිය අරගෙන එන්නම්. මම වැඩකාරයෙක්. මට හොඳට පුල්පිට් එකේ මට කතා කරන්න පුළුවන්. මට අර මොකක්ද අර පුල්පිට් වල මේ කතා කරන ට්‍රේනින් එකක් තියෙන. මොකද මොන මාස්ටර්ද කියන්නේ? මොන මාස්ටර්ද කියලා කියනවා ඒ පුල්පිට් වල කතා කරන. ටෝස් මාස්ටර් ගන්න. ඒ කතා කරන ශෛලිය ට්‍රේනින් කරනවා. එතකොට එයාගේ මට අහවල් තර කතා කරන්න පුළුවන්. මම හොඳට මට එක්ස්පීරියන්ස් තියෙනවා.
මම බාලා බලන්න මම කතා කරන විදිය. දෙවියන් වහන්සේට එහෙම අය වඩන්නේ. ටෝස් මාස්ටර්ලා වඩන්නේ. එයා දෙවියන් වහන්සේගේ තාච්චියේ ටෝස් වෙන්න ඕනේ හොඳට. එයා දෙවියන් වහන්සේගේ තාච්චියේ ටෝස් වුණොත් තමයි එයාව ගන්න. එහෙම ඒගොල්ලෝ ගන්න යන්නේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ ඒකනේ අපි මේ කියමු දැන්. දැන් ඊළඟපදේනේ. නමුත් දෙවියන් වහන්සේ 27 1 කොරින්ති 1:27. නමුත් දෙවියන් වහන්සේ ප්‍රඥාවන්තයන් ලැජ්ජාවට පමුණුවන පිණිස ලෝකේ මොන දේවල් තෝරාගත්සේක. දෙවියන් වහන්සේ ශක්තිමත් දේ ලැජ්ජාවට පමුණුවන පිණිස ලෝකේ දුර්වල දේවල් තෝරාගත්තේ. දැක්කද? ප්‍රභූවරුන්ව උගත් ප්‍රඥාවන්තයන්ව ඩිග්‍රීකාරයන්ව මෝඩය කරන්න මෝඩ දේවල් තෝරාගත්තේ. මෝඩ ඔබ මම තෝරාගත්තේ. රිජෙක්ට් කරපු අය තෝරාගත්තේ. අතහැරලා දාපු අය තෝරාගත්තේ. දාවිද් අතහැරලා දාපු කෙනෙක්. ඒකයි මේ යටත් වීම තුළ උන්වහන්සේ ඒ ආත්මයෙන් මේ දාවිද්ට පිරුවේ. දැක්කද? මේ දාවිද් මේ ආත්මයෙන් කොච්චර පිරුද මුළු බයිබල් ගීතාවලියම බොහෝ ගීතාවලිය බොහෝ දේවල් දාවිද් ලියුවා. ඒ ආත්මය උන්වහන්සේට නමස්කාර කරනවා. බලන්න කොච්චර යටත් පහත් කෙනෙක්ද කියලා. ඒ විතරක් නෙවෙයි ඒ ආත්මයෙන් හින්දා උන්වහන්සේගේ හදවත උඩ තිබුණා. ඔබට තියෙනවා. පොඩ්ඩක් බලන්න. මට ඒ හදවත එන්න නම් මම උන්වහන්සේගේ ස්වභාවය දැනගන්නවා. මම උන්වහන්සේගේ ස්වභාවය දැනගෙන මට හදවතක් කොහොමද වෙන්නේ? මගේ හදවත වෙනස් වෙන්නේ කොහොමද? මම තාම පන්න කෙනා 28 වෙනි පදේ. හාලෙලූයා. අපි අවසන් කරමු. ඇත්තා වූ දේවල් නැති කරන පිණිස නැති දේවල් වැනි ලෝකේ පහත් දේවල්ද සුළු කොට සිතුරු ලබන දේවල්ද දෙවියන් වහන්සේ තෝරාගත්සේක. හාලෙලූයා. දෙවියන් වහන්සේ තෝරාගත්තේ ලෝකේ රිජෙක්ට් කරන දේ. දාවිද් පවුලේ රිජෙක්ට් කරපු කෙනෙක්. අපි ඔබව පවුල් වලින් රිජෙක්ට් කරපු අය. අපි ඔබ සමාජයෙන් රිජෙක්ට් කරන්න ඕන. ඔබව රිජෙක්ට් කරන්නේ ඔබ වෙනස් වෙන්න ගත්තමයි. ඔබගේ යාළුවත් එක්ක අපි කියන සෙට් එක කියන්නේ ඒකට මොකක්ද කියන්නේ? සෙට් කියලා නේ කියන්නේ. සෙට් එකත් එක්ක සෙට් වෙන්න බැරි වෙනකොට තමයි ඒගොල්ලෝ රිජෙක්ට් කරන්නේ යන්නේ. ඒයි උඹ දැන් ජේසුස් ගැන කතා කරනවා ඇලි. ඵලයන්. ඒ ගාන දුඹ ගාන අදිනවද? ෂොට් එක ගානද? ඒක බොනේ. ඵලයන් යන්න. මගේ යාළුව රිජෙක්ට් කරේ තමයි. මොකද උන්වහන්සේව පිළිගත්තු වෙලේ ඉඳන් ඒගොල්ලොත් එක්ක බොන්න නෙවෙයි ගියේ. බොන්න අනගෙහුවම ජේසුස් ගැන කතා කරනවා. එතකොට රිජෙක්ට් කරන්න. මේ ඔබ අපේ බයික් එකක් අයින් නැතුව ඵලයන් යන්න. එන්න එපා ඊපස්සේ සෙට් එක. ඇයි? උන්වහන්සේ ගැන කියවන්නේ නැත්නම්. ඔන්න දන්නවද? පාවුල්තුමාට කොච්චර පිස්සුද කියන්නේ ජේසුස් වහන්සේ ගැන කතා කරන්න. ක්‍රියාපොතේ 17 වෙනි පරිච්ඡේදයට වගේ ආවම කියනවා. අපි පොඩ්ඩක් මේ පදේ දාමු. හැමෝටම දැනගන්නත් එක්ක. ක්‍රියාපොතේ 17 වෙනි පරිච්ඡේදයට වගේ ආවම කියනවා මොන කෙස්සුන එතන 17 ක්‍රියා 17 18 වෙනි පදේ දාන්න. ක්‍රියා 17 18 වෙනි පදේ බලන්න. මොකක්ද කියන්නේ බලන්න. එපිකූරියස ස්තෝයික පඬිතයන්ගෙන් සමහරෙක්ද ඔහුට මුල ගැසුණෝය. සමහරෙක්ද මේ වාචාලය හාපොයි දෙයියනේ කතා කරලා තියෙන විදිහ. පවුලුට කතා කරලා මොකක් කියලා කතා කරලා තියෙන්නේ. මේ වාචාලය මක්කියන්ට හදනවාද කිව්වේ. මක්කියන්නේ කියන්නේ මොකක් කියන්න හදනවාද කියලා කියනවා. ද පවුලුට කතා කරන්නේ කොහොමද? වාචාලේ. ඒ කියන්නේ එයා වාචාලයක් වෙන්න දෙවියන් වහන්සේගේ වචනය කතා කරනවා. අනේ ඔබ කතා කරනවා. ඔබට යාළුවෝ කියන ඔබ වාචාලයක් කියලා. හරි පයෙන් යන්න ගාලා ඒක නෑ. ඔබව රිජෙක්ට් කරන්න ඕනේ. රිජෙක්ට් කරා. පාළුව.
එහෙම ආයත තුළ තමයි ආත්මය බලවත්ව ක්‍රියාත්මක වෙන්නේ. ඔබව රිජෙක්ට් වෙන්න ඕනේ. ඔබ ඒ සිස්ටම් එකෙන් එළියට එන්න ඕනේ. ඔබට එන්න පුළුවන් වෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේ නිසා. ආමෙන්. මම හිතනවා ඔබට උන්වහන්සේ කතා කරා කියලා. හලෙලූයා. අපි ඊළඟ සතිය වෙනකන් අපි හම්බෙමු සියලු දෙනාටම ජේසුස් පිහිටයි. ආමෙන්.